ස්වපාපස්ස අකුරුණං කුසලස්ස උපසම්පදා සචිත්ත පඤ්ඤෝදපනං ඒතං බුද්ධාන සාසනං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච්ච යං වේ හිතං ච සාධුං ච තං වේ පරම දුක්ඛරං තී. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරන් කටයුතු කරන්නේ කැලණිය ගෝනවල පදිංචි චමරි පෙරේරා මහත්මිය සහ චන්ද්‍රා පෙරේරා මහත්මයා ඇතුළු දූදරු පිරිස. ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වත්නි, අදත් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේහි තවත් එක් ගාථා ධර්මයකට විස්තර අර්ථ සහිතව ඇවුම්කන් දීම සඳහායි. අද මාතෘකාව වන්නේ සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච ආදී හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙම නොලැබෙන්නේ ඒ ප්‍රකාශ නිසා. ප්‍රකාශයක් නොවන දෙයක් නම් කෙනෙකුට වෙනස් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒත් ප්‍රකාශයක් නම් ඒක වෙනස් කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ප්‍රකාශයක් ස්ටේට්මන්ට් නමින් හඳුන්වනු ලබනවා. ඒක හිතලා මතලා කරන දෙයක්. ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රකාශ ලෝකයේ විශිෂ්ටතම ගණයේ ප්‍රකාශ බවට පත් කරගන්නට හැකියාව ලද ශාස්ත්‍රූන් වහන්සේ නමක්. සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය ජනතාව ප්‍රකාශ හැටියට පිළිගරන් තියෙන්නේ බටහිර විද්‍යාව විසින් අපේ මනසට ප්‍රකාශ යයි හඳුන්වා දෙනු ලැබී තිබෙන්නේ බටහිර ප්‍රකාශයි. ඒත් බුදු පියාණන් වහන්සේගේ මේ නැගෙනහිර ප්‍රකාශ තාමත්ම වැදගත් ප්‍රකාශ බවට පත් වෙන්නේ ප්‍රකාශයක අඩංගු විය යුතු සංක්ෂිප්ත භාවය, ඒ වගේම කිසිවෙකුට සංස්කරණය කළ නොහැකි භාවය ආදි වශයෙන් ඊ타මත්ම ප්‍රකාශ ලක්ෂණ වලින් නොඅඩුව සමන්විත වෙන නිසයි. එහෙම ප්‍රකාශ මහරාශියක් තථාගතයන් වහන්සේගේ දේශනාවල හඳුනා ගන්නට පුළුවන්. ඔය සන්තුට්ඨි පරමං ධනං, විස්සාසා පරමාඥාති, ඒ වගේම අනිච්ඡාවත සංඛාරා ආදි ප්‍රකාශත් ඒ වගේ හරි කෙටි, ඒ වුණාට ගැඹුරු ප්‍රකාශය. අද මෙතනදී ගැඹුරුම ප්‍රකාශයක් හැටියට විස්තර වන්නේ සුඛරාණි අසාධූනි යන ප්‍රකාශයයි. මේ ප්‍රකාශයෙහි
වචන දෙකයි. සුකරානි අසාධූනි. සාධු කියන්නේ යහපත් හොඳ දේවල්. අසාධු කියන්නේ අයහපත් නරක දේවල්. නරක ක්‍රියාකාරකම්, නරක හැසිරීම්, නරක සිතිවිලි, නරක වැඩ. ඒ ඔක්කොම අසාධූනි අසාධු ගණයට තමයි පත්වන්නේ. සාධු චරිත අසාධු චරිත කියලා චරිත ද්වයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ සාධු චරිත කියන්නේ සත් චරිත හොඳ චරිත, අසාධු චරිත කියන්නේ නරක චරිත. ඒ වගේ අසාධූනි කියන්නේ නරක වැඩ, නරක සිතිවිලි, නරක ක්‍රියාකාරකම්. ඒවා සුකරානි. සුකර කියන්නේ දුෂ්කර කියන වචනයෙහි විරුද්ධ පදයයි. දුෂ්කර කියන්නේ අමාරුවෙන් කරන, අමාරුවෙන් කළ යුතු. සුකර කියන්නේ පහසුවෙන් කරන, පහසුවෙන් කළ යුතු, පහසුවෙන් කළ හැකි. එතකොට සුකරානි අසාධූනි කියන්නේ නරක වැඩ හරිම ලේසි කියන එකයි. ඒකෙන්ම කියවෙනවා දුෂ්කර බව ලේසි දේවල්. එහෙම නැත්තම් දුෂ්කර බව හොඳ වැඩ. හොඳ වැඩ අමාරුයි, නරක වැඩ ලේසි. කාරුණික පින්වත්නි, ලෝකය දිහාවේ සමාජ විවේචනයෙන් බැලුවත්, ලෝකය දිහාවේ වෙනත් ආකාරයකින් බැලුවත් මේ ප්‍රකාශයට සංශෝධනයක් ගෙන ඒමට හැකියාවක් නැහැ. හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයි? සැබවින්ම මේ පහසු සහ අපහසු නමින් හඳුන්වනු ලබන වර්ග දෙකෙන් අපහසු වන්නේ, දුෂ්කර වන්නේ ඉතාමත්ම නරක වැඩයි. හානියක් කිරීම, විනාශයක් කිරීම ඉතාමත් පහසු. හැබැයි ඉදිකිරීම, ගොඩනැගීම ඉතාමත්ම අපහසුයි. පින්වත්නි, ලෝකේ කොයි කටයුත්තත් එහෙමම තමයි. නිවන සම්බන්ධයෙන් පමණක් නොවේයි, වෙනත් බොහෝ කටයුතු නිදර්ශන වශයෙන් ගත්තත් ඒ විදිහයි. ආරම්භක නිදර්ශනයක් හැටියට ගහක් අරගමු. මේ ගහ අතු ඉති පැතිරි වැඩි යන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. බොහෝ කාලයක් ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ගහ වැඩෙන්න, ඒ ගහ මේ තත්වයට පත් වෙලා අතු ඉති පැතිරි පල වැල නෙලෙන තැනට ගෙනෙන්නට බොහෝ දෙනෙක් දායක විය යුතුව තිබෙනවා. ඒ ගහේ පැලය රෝපණය කළ යුතුයි, පෝර දැමිය යුතුයි, නැතහොත් පෝර ලැබිය යුතුයි. ඒ වගේම ජලය වතුර ලැබිය යුතුයි, ආරක්ෂාව ලැබිය යුතුයි. ක්‍රමානුකූලව ටික ටික ගහ වැඩිය යුතුයි. කී දෙනෙක් එකතු වෙලාද, කී දෙනෙකුගේ සහයෝගයෙන්ද, කොපමණ කලක් ගත වීද මේ ගහ හැදෙන්නේ, වැඩෙන්නේ. ඒත් සැබෑ ලෙසම ඔබ දන්නවා, ඒ ගහ වෙනසීමට යන්නේ ඉතාමත් කුඩා කාලයක්. සමහර විට විනාඩි ගණනක්, තප්පර ගණනක්, සමහර විට එකම එක කඳ පණුවෙක්, සමහර විට එකම එක කියතක්, සමහර විට එකම එක ගිනි පුපුරක් නිසා අර සමස්ත රටම වටින, සමස්ත බොහෝ දෙනෙකුගේ දායකත්වය නිසා වැඩුණ ඓතිහාසික වටිනාකමක් සේම
උත්බිද විද්‍යාත්මක වටිනාකමක් ද සහිත වෘක්ෂය ගහ වෙනසී යන්න පුළුවන්. සමහර දාස් ගණනක් වයස ඇති දාස් ගණනක් වසර වියපත් ගසක් විනාඩි 2-3කින් සම්පූර්ණයෙන්ම වෙනසී යන්නට පුළුවන්. ඒ ගහ හදන්න දුෂ්කර ව්‍යායාමයක් මහා පිරිසක් විසින් දරනු කරනු ලැබුවා. එහෙත් සුකර වූ ව්‍යායාමයකින් සුකර වූ ෂණයකින් ඒ ගස විනාශ කරනු ලැබුවා. ඔබ අහලා ඇති ලංකාවේ කොපමණ නම් ආක්‍රමණිකයන් විසින් පොත් රචනා කළාද? ඔබ අහලා ඇති කොපමණ හෝ ආක්‍රමණිකයන් විසින් රචනා කළ පොත් විනාශ කරලා තිබෙනවාද කියලා. එක පොතක් ලියන්න එවකට පොත් ලියන්නේ පුස්කොළවල පන් හිඳක් දකුණතින්ගෙන වම් අතේ මහ පොට ඇඟිල්ලෙහි කපන ලද කරුවක ආකෘතියෙහි රඳවන ලද පන් හිඳෙන් අනිත් ඇඟිලි විසින් අල්ලා ගන්නා ලද පුස්කොළයෙහි එකින් එක අකුරෙන් අකුර කපා තමයි කළු මැද පොත් සකස් කරන්නේ ඒ කාලේ. එක පොතක් පිටපත් කරන්නට පමණක් සමහර විට අවුරුදු ගණනක් ගත වෙන්න පුළුවන්. ඒ අවුරුදු ගණනක් ගත වුණත් ඒ පොත ලියලා කළු මැදලා පොත සකස් කරලා ඉවර වෙන්න තව බොහෝ දෙනෙකුගේ සහායයක් අවශ්‍ය වෙනවා. ඒ සහායය නොවෙන්නට පොතට අදාළ කොළයවත් හැදෙන්නේ නැහැ. මේ විදියට හැදෙන, හදන, ලියන, රචනා කරන සහ පිටපත් කරන පොත ඊටමත් වටිනා එකම එක පිටපත විය හැකියි. එහි වෛද්‍ය ශාස්ත්‍රය හෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හෝ මන්ත්‍ර ශාස්ත්‍රය හෝ සාහිත්‍ය කෘතියක් වශයෙන් හෝ ලියා තිබිය හැකියි. මේ එකම එක පිටපතත් ගින්නට හසු වී පිලිස්සී විනාශ වන්නට ගත වෙන්නේ විනාඩි ගණනයි. මේ අර්ථයෙන් බලාගෙන ගියාම මහා දැවැන්ත වෑයමක් ෂණයකින් වෙනසී යා හැකියි. ඔබට මතක ඇති පෙර රජ දවස ශ්‍රී ලංකාවට ආක්‍රමණිකයන් පුස්කොළ පොත් ගිනි තැබූ බව අපි අසා තිබෙනවා දින ගණනක්. පුස්කොළ පොතක් ගිනි ගන්නට විනාඩි 5කට වඩා ගත වන්නේ නැත්නම් දින ගණනක් ගිනි තියන්නට පුස්කොළ පොත්වල කොපමණ නම් දැනුම් සම්භාරයක් තියෙන්නට ඇද්ද? කොපමණ නම් දැනුම් සම්භාරයක් ඒ අනුව වනසා දමනු ලබන්නට ඇද්ද? කොපමණ නම් දැනුම් සම්භාරයක් මේ ආක්‍රමණිකයන් විසින් ගිනිලන්නට ඇද්ද? කාරුණික පින්වත්නි, ඊටමත් පැහැදිලි ලෙසම වෙනසීම කොපමණ පහසුදැයි මේ අනුව ඔබට සිතෙනවා ඇති. දැවැන්ත යුද්ධයක් කළ රටක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ලෝකයේ අභ්‍යන්තර අරගල, සිවිල් අරගල, ජාතිවාදී අර්බුද සියල්ල අතරත අතිශය වෙනස්කම් රාශියක්, ආවේනිකතා රැසක් එක්ක යුද්ධ කළ රටක්, ගැටුමක් තිබුණු රටක් ශ්‍රී ලංකාව. අපි දන්නවා බෝම්බයකින් කොපමණ විනාශයක් සිදු කළ හැකිද කියා. ඒ විනාශය සිද්ධ වන්නට ගත වෙන්නේ
තප්පර ගණනයි කියා අපේ අත්දැකීමෙන්ම දන්නවා. පින්වත්නි, තට්ටු ගණන් උස ගොඩනැගිලි නිර්මාණය කරන්නට කොපමණ නම් වෙහෙසක් හා කාලයක් කැපවෙන්නට ගෙවෙන්නට ඇද්ද? ඒත් ඒ විශාල කැපකිරීම කැපවීම එක් බෝම්බ ප්‍රහාරයකින් එක් ක්ෂණයකින් විනාශ වී ගිය අයුරු ඔබට අපට අමතක නෑ නේද? මතකද සුනාමි ව්‍යසනය? ඒ අවස්ථාවේදී විනාඩි 10ක් තුල සුවිශාල දැවැන්ත විනාශයක් සිදු වූ අයුරු අපි ඇහින්ම දුටුවානේ. අවුරුදු ගණනාවක් 10ක් 12ක් 40ක් 50ක් තිස්සේ අඩ සියවසක් පුරාවට රැක බලාගත් දේද වෙනසී ගියේ ක්ෂණයකින්. එහෙම බලාගෙන ගියාම සුකරාණි අසාධූනි අත්තනෝ අහිතානිච්ච යං වේහිතං ච සාධුං ච තං වේ පරම දුක්ඛරං යනුවෙන් ඉදිරිපත් වන මේ බුද්ධ දේශනාව කොපමණ නම් නිවැරදිද, කොපමණ නම් අර්ථාන්විතදැයි ඔබටම බලාගත හැකි, සිතාගත හැකි. කාරුණික පින්වත්නි, දැන් අපේ අවධානය යොමු කළ යුතු වන්නේ මේ අසාධු කරුණු අතරත තවත් එක් විශේෂ අසාධු කාරණාවක් දෙසටයි. සුකරාණි අසාධූනි, නරක වැඩ ලේසි. ධර්ම ශ්‍රවණය කරන ඔබ ඔබේ සිත නරක කර ගැනීම පහසුවෙන් සිද්ධ වෙන බව තේරුම් ගත යුතුය. ඒ වගේමයි ඔබේ කයද වේගයෙන් නරකට, වරදට, අපරාධයට යොමු විය හැකි බව තේරුම් ගත යුතුය. ඒ වගේම ඔබගේ ආදරණීය දුවා දරුවන්ද යහපතට යොමු වීමට වඩා අයහපතට යොමු වීම පහසු බව ඔබම තේරුම් ගත යුතුය. කාරුණික පින්වත්නි, ඔබ මේ පිළිබඳව අවධානය යොමු කිරීම යනු අනාගතයේ කවදා හෝ දවසක ඔබට බිහිවීමට නියමිත දුෂ්ට දූෂිත සමාජය අයින් කර ගැනීමට, එහෙමත් නැත්නම් එසේ නොවීමට වළක්වා ගැනීමට හේතු වෙන කාරණාවක් වෙනවා. මේ පින්වත් පිරිස තේරුම් ගත යුතුයි, ඔබේ ආදරණීය දරුවන් යහපතට යොමු කරන්නට ඔබ ගන්නා වෑයම ඔබ දන්නවා කාටත් වඩා. ආදරණීය දරුවන් යහපත් දරුවන් බවට පත් කරන්නට වෙහෙසෙන පිරිස ප්‍රමාණයෙන් කොපමණදයි කියා ඔබ දන්නවා. ඔබේ ආදරණීය ඥාතීන්, ඔබ දෙන්න දෙමහල්ලන්, සහෝදරයින්, ගුරුවර ගුරුවරියන් හා සමාජබද්ධ ක්‍රියාධරයන්, ප්‍රභූන්, දේශපාලන අධිකාරියේ භවතුන්, ඔබගේ ආදරණීය දරුවන් යහපතුන් බවට පත් කරන්නට දරන වෑයම අසීමිතයි. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය, දේශපාලන ක්ෂේත්‍රය, අනෙකුත් විද්වතුන් සහ ආනුසංගික භවතුන් ඔබගේ දරුවාව ඉහළට ඔසවා තබන්නට, ඔබගේ දරුවාට වඩාත් යහපත් ආහාර වේලක් ලබා දෙන්නට, ඔබගේ දරුවාට වඩාත් හොඳ අධ්‍යාපනයක්, දැනුමත් ලබා දෙන්නට, ඔබගේ දරුවාට වඩාත් හොඳ වෘත්තීය පුහුණුවක් ලබා දෙන්නට, ඔබගේ දරුවා වඩාත් යහපත් ඵලදායී පුරවැසියෙක් බවට පත් කරන්නට තියන එළඹුණු පෙළඹුණු පුද්ගලයන් සහ ආයතන
රාශියක් තියෙනවා. ඔබගේ ආදරණීය දියණිය ආදරණීය පුතණුවන් යහපතුන් බවට පත් කරන්නට ධර්ම දේශනා කරන මහා සංඝරත්නයත් ඕනාගමික කරන්නට ආගම් වලට අයත් බොහෝ දෙනාත් දරන වෑයමත් අසීමිතයි, අප්‍රමාණයි. කාරුණික පින්වත්නි, එසේ වීත් දරුවන් අයහපතට වරදට නරකට පෙළඹෙන්නේ හෝ පොළඹවනු ලබන්නේ ඊටාම සුළු පිරිසක් විසින්. ඒ ඊටාම සුළු පිරිස ඊටාම සුළු වෑයමයි නරකට පෙළඹවීමට කරන්නේ. බොහොම රහස්‍යගත වූත් ෂණික වූත් පුංචි වූත් දහඩිය කඳුලක් නොහෙළන ව්‍යායාමයකින් දරුවෙකුගේ ජීවිතය විශාල නරකකට යොමු කිරීම, නරකකට ඇදවැට්ටවීම කළ හැක්කක්. එහෙත් දරුවා යහපතෙක් කරන්නට, උගතෙක් කරන්නට දරුවා ඇතුළු කොට ඇති බොහෝ දෙනෙක් දරන වෑයම අසීමිතයි. දැක්කද කාරුණික පින්වත්නි, සුකරාණි අසාදූනි. නරක වැඩය පහසුයි යන ප්‍රකාශයෙහි බර. ගමක් රටක් වේවා, සිතක් ගතත් වේවා, සාමාන්‍ය ධර්මතාව එයයි. කාරුණික පින්වත්නි, ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ එක් ආත්ම භාවයක බුද්ධත්වයේ ලබා ධර්ම දේශනා කරන්නට කැප කරන ලද කාලය සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් යයි කල්පනා කරනවා. මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය හෝ කල්පය යනු අපේ නූතන දින සහ දින වකවනු එක්ක ගණනය කොට කීයදැයි කියා කීමට අපි අපොහොසත්. ඒ කෙසේ වෙතත් ඊටාම පහසුවෙන් ලද හැක්කක් නොවේයි බුද්ධත්වය. ඒ දීර්ඝකාලීන බුද්ධත්වය ලබා ගැනීම සඳහා කරන ලද පරිත්‍යාගය, පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීම ඵලදායක වන්නේ එක් ආත්ම භාවයකදී. දැන් අපි ඒ සුකරාණි අසාධූනි යන්නත් එක්ක සාධු වීම සඳහා වන දුෂ්කරතාව අවධානයට ලක් කළ යුත්තේ මේන්න මෙතන සිට. එක් ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා කළ යුතු වැඩ කොටස, දැරිය යුතු වැය කොටස සහ වෙන් කළ යුතු කාලය කොපමණ දැයි කියා ඔබ තේරුම් ගත යුතුව තිබෙනවා. ඒ අනුව ශිෂ්‍ය ජීවිතයක් ධර්ම ශ්‍රවණය කරන කාරුණික ආදරණීය දූපුතුන්ටයි මේ කාරණාව කියන්නේ. ජීවිතයක් සාර්ථක කර ගැනීම ෂණයකින් සිදුවන්නක් නොවේ. කාතිශය දුෂ්කරයි. හිතංච සාදුංච පරම දුක්ඛරං. හිතවත් දේත් සාදුංච යහපත් දේත් පරම දුක්ඛරං අතිශයින්ම දුෂ්කරයි. උගතෙක් බවට පත්වීමට කොපමණ කියවිය යුතුද? ඉගෙන ගන්නා කාලයේ දරුවෙකුට නාස්ති කිරීමට තරම් කාලයක් නැහැ. ඔබ දන්නවද ආදරණීය දුවේ පුතේ, ඉගෙනීම සඳහා ඔබ කරන ලද කැපකිරීමත් කැප කරන්න නියමිත කාලයත් ටිකයි කියා. ඔබ නොහිතුවොත් මිස හොඳට කල්පනා කළොත්
පැහැදිලි ලෙස තේරුම් ගත හැකි ඔබගේ කාල සීමාවේ අධ්‍යයන අධ්‍යාපන කාල සීමාව දින වශයෙන් ගතහොත් ඉතාම කුඩා කාලයක් කියා. මා මේ කාරණාව කියන්නේ ඉගෙනීමට නියමිත කාල සීමාව කම්මැලිකමෙන් හා සෙල්ලමෙන් ගෙවා දමන කා දමන දරුවන්ටයි. පින්වත්නි, දවසකට පැය 24ක්. ඒ 24න් 12ක්ම භාගයක්ම පාහේ අන්ධකාරයි. සවස 6 සිට උදේ 6 දක්වා පැය 12යි. ඒ වෙලාව හිරු නැති වෙලාව, හිරු අඩු වේලාව. එයින් වැඩි කොටසක් අපි කරන්නේ නිදාගන්න එක සාමාන්‍යයෙන්. උදේ 6 සිට හවස 6 දක්වා තමයි දිවා කාලය. ඇහැරලා ඉන්නේ එතකොට දවසින් පැය 12යි නම් ඒ පැය 24කින් භාගයක් නම් අවුරුද්දකට ගණනය කරපුවාම අපි අවුරුද්දෙන් 6 මාසයක්ම නිදි. මාස 6යි අවදියෙන් ඉන්නේ. දැන් මේ අවදියෙන් ඉන්න වෙලාව සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයට යෙදෙනවද? උදේ නැගිටින්නට ඕන, මූණකට හොදන්නට ඕන. සමහර කෙනෙක් ඒ කලින් අවදි වෙච්ච කෙනෙක් පමණක් පාඩම් කරනව නැතහොත් පාසල් යාම සඳහා සූදානම් වෙන්නට ඕන. ඉන් අනතුරුව පාසල් යන්න මගට කාලය ගෙවෙන්නට ඕන. පාසලේ ඉගෙන ගන්නට ඕන. එතකොට උදේ 6 ඉඳලා පැය 2ක් වත් අයින් වෙනවා ඉගෙන ගන්න පටන් ගන්නකම් පාසලේ නම්. තර පාසලේ උපරිම පැය 5ක් අධ්‍යාපනය ලබාවි. අපි එය වාසි ඇතුව පැය 6ක්ම ඉගෙන ගන්නවාම යයි සිතමු. එතකොට හවස් වරුවේ පාසල ඇරිලා එන්නට ඕන, ගෙදර ඉන්නට ඕන, මහන්සිය ගිම් නිවාලන්නට ඕන, කෑම් බීම් ආදී දේවල් සූදානම් කරගන්නට ඕන. ඊට පස්සේ තමයි නැවතත් ඉගෙනීමක් කෙරෙනවා නම්. එතකොට දවසටම පැය 6ක් පාඩම් කළොත් 24ක් පැය තියෙන දවසක පාඩම් කර තිබෙන්නේ දවසෙන් 4න් 1යි. මේක මෙහෙම වැඩි කරලා ගමු. දවසේ පැය 24න් පැය 8ක්ම පාඩම් කළාම කියලා හිතුවොත් පැය 16ක්ම පාඩම් නොකර අතහැරියා වෙනවා. එතකොට දවසකින් 3න් 1යි පාඩම් කරලා තිබෙන්නේ. 3න් 2ක් පාඩම් කොට නැහැ. දවසකට ඒ කරන ගණනය කිරීම අවුරුද්දක් හා සාපේක්ෂව ගත්තොත් සැබෑ ලෙසම අවුරුද්දේ මාස 12න් මාස 4යි පාඩම් කරලා තියෙන්නේ. එතකොට මාස 4ක් අවුරුද්දකට ඉගෙන ගන්නවා නම් හැබෑ ලෙසම මාස කීයක් නිකරුණේ ගත කරලා තිබෙනවද? මේ පැය ගාන එකතු කරලා දින ගාන හැටියට සැලකුවොත් උසස් පෙළට එතකොට ඉගෙනගෙන තිබෙන්නේ මාස 7යි 8යි නේ. මුළු ජීවිත කාලයක් පුරාවටම 12 අවුරුද්දක් තිස්සේ ඉගෙන ගන්නකොට අපි ගෙවම් කරලා තියෙන්නේ කොච්චර ටික කාලයක්ද ඉගෙනීමට කියලා ගණන් හදලා බලන්නට ඕනේ. මේත් එක්කම ඔබ කළ යුතු තවත් අභ්‍යාසයක් මා කියන්නම්. දවසකට ඔබ කොපමණ වේලාවක් රූපවාහිනී නරඹන්නේද?
ඒ නරඹන රූපවාහිනිය ඉදිරියෙහි ඔබ කොපමණ නම් කාලයක් නාස්ති කරන්නේද? ඒක දිනකට පැය ගණන අවංකව හෘදය සාක්ෂියට එකඟව හදලා ඒක පැය ගණන් කරලා 24න් බෙදපුවාම ඒක අවුරුද්දත් එක්ක ගණන් හදලා බලාපුවාම අවුරුද්දේ කොච්චර කාලයක් කාලය නාස්ති කළාදැයි ඔබට තේරුම් ගන්නට හැකියාව ලැබේ. ඔබටම ඒත් එක්කම ඔබ කෑම සඳහා ගෙවන් කළ කාලය, නින්ද සඳහා ගෙවන් කළ කාලය, මිතුරන් හා අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටීමට ගෙවන් කළ කාලය, ඒ වගේම ඔබ බොහෝම ආශාවෙන් ජංගම දුරකථනයට කාලය වෙන් කළ කාලය සහ එහි එන කෙටි පණිවිඩ සඳහා ඔබ වෙන් කළ කාලය කොපමණ දැයි ඔබම ගණනය කොට බලන්න. ප්‍රතිඵලය ඔබට ලැබේවි. නාස්ති කළ කාලවකවානුව කොපමණ දැයි කියා. නාස්ති කළ කාලය පිළිබඳව ඔබට හිතලා ඕනෑම නම් පසු තැවිලිවීමට දැහැකි. එහෙම බලාගෙන ගියාම කාරුණික පින්වත්නි, කොපමණ කාලයක් තිස්සේ අපි නිස්කාරණයේ කාලය ගත කරලා වෙන් කරලා නාස්ති කරලා තියෙනවද කියලා ඔබට තේරුම් ගත හැකි. සාමාන්‍යයෙන් පාසල් කාලය අවුරුදු 12යි. ඒ වයසින් නොවේ. එක වසර දෙක වසර පමණ ගත්තහම 13 වසර දක්වා අවුරුද්දකට එක ඉලක්කම බැගින් උසස් අධ්‍යාපනයක් ලැබුව හොත් යමෙක් ඒ තැනැත්තා අවුරුදු උපරිම 20ක් ජීවිතයේ ඉගෙනීම සඳහා ගත කරනවා. ඒ අවුරුදු 20 ආරම්භ වෙන්නේ ආරම්භක අවුරුදු 5න් පස්සේ. ඒ තැනැත්තා අවුරුදු 80ක් ජීවත් වන්නේ නම් වයසින් අවුරුදු 20ක් 25ක් වෙනකන් දරන වෑයම අවුරුදු 80ක් දක්වා ඵල නෙලා ගැනීම සඳහා ආයෝජනයක් වෙනවා. යම් කිසි කෙනෙක් සැප වින්දොත් ඒ කාලේ දුක් නොවින්ද පාඩම් කළ යුතු කාලේ පාඩම් නොකර සැප වින්දොත් ඒ තැනැත්තට ඉතිරි කාලේ දුක් විඳ වෙනවා. අවුරුදු 20ක් දුක් වින්දොත් 60ක් සැප විඳ හැකි. 20 දුක් නොවින්දොත් 60ම දුක් විඳ හැකි. ආන්න ඒක තමයි සුකරාණි අසාධූනි යන්නෙහි අනිත් පාර්ශ්වය. බුදු පියාණන් වහන්සේ බුද්ධ පදවිය ලබන්නට සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පිරුවා. නම් ආදරණීය දුවේ පුතේ, ඔබට මේ සංසාරයේ ලද එක ජීවිතයක් සාක්ෂාත් කර ගැනීමට පැහැදිලි ලෙසම දවස් 365 ඒවා 10ක් 12ක් වෙන් කරන්නට බැරිද? මේක තමයි හිතංච සාදුංච පරම දුක්ඛරං. හිතවත් දේත් පහසුත් දේත් පරම දුෂ්කරයි, අතිශයින්ම දුෂ්කරයි කියන තැනට ධර්මය එන්නේ ඒක නිසා. කාරුණික පින්වත්නි, ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ආනුසංගික චරිත අතරත බලන්නකෝ. කිසියම්ම කෙනෙක් හිටියද සල්ලිකාරයෙක්? එහෙමනේ.
බුදු පදවි අතහැර වහ ඝන වනාන්තරයට ගොස් බවුන් වඩමින් ගෙවන් කළ ජීවිත ඇත්තවුන් මිස කිසිසේත්ම ඔබ සහ මා මෙන් නිශ්චිත ස්ථානයක්ද ඇති, නිශ්චිත ආදායමක්ද සහිත, නිශ්චිත වැටුපක් ලබන්නා වූ නිශ්චිතයින් පිරිසක් නොවෙයි ඒ අය. ඉතිහාසය පුරාවටම එබඳු නිශ්චයන් නිශ්චිතයන් සහිත ධනවන්තයින් විශාල ප්‍රමාණයක් ජීවත් වුණා. ඒ ජීවත් වන විශාල ප්‍රමාණය ලොව අත හැර ගියා. කිසිදු කෙනෙක් දන්නේ නැහැ. ඉතුරු වෙච්ච කිසිවක් නැහැ. ඔබ දන්නවා අනේ පිඩු සිටානෝ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු දෙවන්තම මුදලාලි, දෙවන්තම සල්ලිකාරයා ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ වනාන්තරයේ හුදකලාව වෙසෙනකොට අනේ පිඩු සිටුතුමා සහ මේ බන්දුල මල්ලිකා khema උත්පලවන්න ආදීන් බඳු විශාකා මහෝපාසිකාව මහා විශාල ධනස්කන්ධයක් සහිතව ජීවත් වුණේ. එහෙත් ඔවුන් අතරින් හොඳ කල්පනාවෙන් බලන්නට අද වෙනකොට සුද්ධෝදන රජුරුවන්ගේ පිළිමයවත් තියෙනවද? අනේ පිඩු සිටුතුමන්ගේ පිළිමය පින්තූරය තියෙනවද? විසාකා මහෝපාසිකාවගේ පිළිමය පින්තූරය තියෙනවද? ඔවුන් සල්ලිකාරයින් වූ හේයින්ම ඔවුන්ගේ ඉතිහාසය අපි ගාව ඉතුරු වී නෑ. ඔවුන්ගේ අම්මා අප්පච්චි ගැන පවා, ජීවත් වුණු දිසාව පවා, කොපමණ කාලයක් සිටියාද කියා පවා දැන් ඔබත් මාත් ජීවත් වන මේ ලෝකයේ සාපේක්ෂ දැනුමත් එක්ක බලාපුවාම අපට ඔවුන්ගේ ජීවිත කතාවන් පිළිබඳව, පින්තූරය පිළිබඳව, ඔවුන්ගේ පින්තූරයේ හැඩරුව සහිත පිළිමයක් පිළිබඳව හැඟීමක්වත් නැහැ. ඒත් අදටත් පිදුම් ලබන තථාගතයන් වහන්සේගේ කල්පිත වූ ප්‍රතිමාව අප සතුව තිබෙනවා. දැක්කද? සල්ලි තිබිච්චි ඒත් අගයෙන් අඩු මිනිසුන්ගේ පැවැත්. දැක්කද? සල්ලි නොතිබිච්ච අගයෙන් වැඩි මිනිසුන්ගේ පැවැත්ම. ලෝකයට යමක් කරන්නට නම් ආදරණීය දුවේ පුතේ, ලෝකයට ඉතුරු වෙන යමක් කරන්නට නම් ඔබ උත්සාහ කරන්නේ ඔබේ නම සදා රැඳේවි. එසේ නොවී ඔබත් සූදානම් වන්නේ අනෙක් සාමාන්‍යයන්සේ ජීවත්වීමට, ඉගෙනීමට, රැකියාවක් කිරීමට, ඉඩමක් මිලදී ගැනීමට, ගෙයක් තනා ගැනීමට, මුදලක් සොයා ගැනීමට, විවාහ වීමට, දරුමල්ලන් ලැබීමට පමණක්ම නම් ඒ ඔබේ පැවැත්ම අතිශයින්ම සාමාන්‍ය වනවාට කිසිම සැකයක් නැහැ. ඒ සාමාන්‍යයේ විශිෂ්ටයෙකු වීමට ඔබට හැකියාවක් ඇත්තේත් නැහැ. මේ ජීවිතේ පරමාර්ථයක් බවට පත්විය යුත්තේ පින්වත්නි. එහෙම සාමාන්‍යයෙන් වීමටද ජීවිත කාලය පුරාවටම අප කරන්නා වූ කටයුතු, දරන්නා වූ වියදම් සහ දරන්නා වූ වෙහෙස ආයෝජනය කළ යුතු වන්නේ තවත් එක් ඇඟක් කවා පවා නඩත්තු කිරීමටත් ඒ ඇඟට ආනුසංගික වූ ඇඟවල් කීපයක් කවා පවා නඩත්තු කිරීමට පමණක්මද? මේ ප්‍රශ්නය ඔබ ඉදිරියේ තිබෙනවා. බුදු පියාණන් වහන්සේ සැබවින්ම
සක්විති රජ වූවා උනානම් ඒත් අද වන විට උන්වහන්සේගේ ධාතුන් වහන්සේවත් නැහැ. සාමාන්‍ය රජ පදවියට පත් වූවා නම් උන්වහන්සේගේ මව්පියන් සහ උන්වහන්සේගේ දුවා දරුවන්ගෙන් පසු ජීවිතය පිළිබඳ කිසිවෙක් ලියා තබන්නේද නැහැ. සොයා බලන්නේද නැහැ. ඒත් එක්කම ඔබ හොඳටම දන්න පරිදි ලෝක ස්වාමී බුදු පියාණන් වහන්සේ ඒ සියල්ල අතහැරීමේ ප්‍රතිඵලය බවට පත් වුණේ අන් කිසිවක් නිසා නොවේයි. සියල්ල පෞද්ගලිකත්වය අතහරිමින් උන්වහන්සේ ලෝකයට කැපවෙන්න ජීවිතය වෙන් කළ නිසා. මේ කාරණාව පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්නේ වෙන කිසිවක් නිසා නොවේයි. පැහැදිලි ලෙසම බුදු පියාණන් වහන්සේගේ කැපවීම හා කැපවීමක් අපට කළ හැකි වන්නේ නැතිමුත් නරක වැඩ හිතංච සාදුංච පරම දුක්කරං හිතවත් සහ යහපත් දේ පරම දුෂ්කරයි. ඒ පරම දුෂ්කර පැවැත්ම කළ යුත්තේ තමාට හිත පිණිස හා තමාට වැඩ පිණිස පමණක් නොවේ. රටට හා සමාජයට වැඩදායක පිණිසයි. අපි කාපු ප්‍රමාණය, අපි බීපු ප්‍රමාණය, අපි බලපු ටෙලි නාට්‍ය ප්‍රමාණය, අපි වින්ද ප්‍රමාණය ලෝකයට වාචිකව හරි ලේඛිතව හරි ඉතිරිව තිබෙන්නේ නැහැ. ඉතිරිව තිබෙන්නේ ඔබ තනූ යහපත් දරුවන්, ඔබ ඉදිකල ඉදිකිරීම්, ඔබ පැල කළ රෝපණය කළ ගහකොළ, ඔබ ලියූ ලේඛන සහ ඔබ කළ පොදු යහපත් ක්‍රියාකාරකම්. අගය මනින්නේ කාපු තරමටද දීපු තරමටද? අගය මැනෙන්නේ ගත්ත තරමටද දුන්න තරමටද? අගය තිබෙන්නේ සතු කරගත් දෙයින්ද අන්සතු කළ දේ වලින්ද? අගය කළ යුත්තේ තමාට ගත් දෙයින්ද අනුන්ට කළ දෙයින්ද කියා විමර්ශනය කිරීමේ බුද්ධි ශක්්‍යතාව ඔබට තියෙනවා ප්‍රමාණවත් තරම්. ඒක නිසා ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් දේ සහ ඊටාම අපහසුවෙන් කරන්න සිද්ධ වෙන දේ කියන දෙකෙන් අපි කළ යුතු වන්නේද පින්වත්නි අමාරුවෙන් කළ යුතු දෙයයි. ඇයි? පහසුවෙන් කිරීම ඕනෑම සතෙකුට කළ හැක්කක් නිසා. සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙනවා ආහාර, නිද්‍රා, භය, මෛතුනංච සාමාන්‍යමේතත් පසුබෙරනරාණාම් ධර්මෝහිතේශාමදිකෝ විශේෂෝ ධර්මේන හීනහ පසුබික් සමානහ කියලා. ඒකේ තේරුම තමයි ආහාර ගැනීම කාරණා කීපයක් තිරිසනුන් සහ මිනිසුන් හා සමග සසඳනවා. ආහාර ගැනීම, නිදා ගැනීම, බියටපත් වීම, මෙවුන් දන් සේවනයේහි ලිංගික සේවනයේහි යෙදීම කියන කාරණා හතර මිනිසුන්ටයි සතුන්ටයි පොදු කාරණා. ආහාර, නිද්‍රා, භය, මෛතුනංච සාමාන්‍යමේ තත් පසුබෙරනරාණාම් ධර්මෝහිතේශා මදිකෝ විශේෂෝ ධර්මේන හීනහ පසුබික් සමානහ. ආයිමත් සැරයක් කල්පනා කරන්න. සැබෑ නොවේද කියා. ආහාර ගැනීම, නිදා ගැනීම, බියපත් වීම සහ ලිංගික සේවනය
මේ හතර ඕනෑම සතෙක් තිරිසනෙක් පවා කරන දෙයක්. යම් කිසි මිනිසෙක් කරන්නේ ඒ කාරණා හතර නම් හතර පමණක්ම නම් හොයා ගන්නවා, හම්බ කර ගන්නවා, කනවා, බොනවා, නිදා ගන්නවා, බියපත් වෙනවා. ඒත් එක්කම ලිංගික සේවනයේ යෙදෙනවා. එපමණම නම් ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ කාර්යභාරය ඒ අය පසුබික් සමානා තිරිසනුන්ට සමානයි. ධර්මෝහිතේ ශාමදිකෝ විශේෂෝ වෙනස වන්නේ ධර්මයෙන් යහපතෙන් යහපත් වැඩ කිරීමෙන්. ඒ කෙනොත් හීන වුනොත් පසුබික් සමානා තිරිසනුන් හා සමානයි. කාරුණික පින්වත්නි, ඔබ දිවි ගෙවිය යුත්තේ කෙසේ දැයි තීන්දු කිරීමට ඔබට මේ කරුණු ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමතාම් ව්‍යසනේන ච මූර්ඛානාම් නිද්‍රයා කලහේන වායි ශ්ලෝකයක් එනවා. මිනිස්සු කාලය ගත කරන්නේ ක්‍රම දෙකකට. ඒ ක්‍රම දෙකෙන් ආහාර, නිද්‍රා, භය, මෛත්‍රුන කියන කාරණාව තිරිසනුන් හා මිනිසුන්ට පොදු කාරණා බව ඔබ මුලින්ම දැනගත්තා. දැන් කාලය ගෙවම් කරන විදි දෙකක් තියෙනවා. මොකක්ද? කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමතාම්. ඥානවන්තයින්ගේ කාලය ගත වෙන්නේ කාව්‍ය ශාස්ත්‍ර විනෝදයෙන්. එක්ක රසවින්දනයකින්, එහෙම නැත්නම් විනෝදයෙන්, දැනුමින්, ශාස්ත්‍රීය දැනුමින්. නමුත් මූර්ඛානාම්, මූර්ඛයින්ගේ, මෝඩ ඇත්තන්ගේ කාලය ගත වෙන්නේ එහෙම නෙවෙයි. ව්‍යසනේන ච මූර්ඛානාම් නිද්‍රයා කලහේනවා. මෝඩයින්ගේ කාලය ගත වෙන්නේ ව්‍යසනේන විනාශයක් කිරීමෙන්, නැත්තම් නිද්‍රයා නිදා ගැනීම, නැත්නම් කලහේනවා කලහ කිරීමෙන්. ඥානවන්ත නොවන තැනැත්තාගේ කාලය ගත වන විදිහයි ඥානවන්ත තැනැත්තාගේ කාලය ගත වන විදිහයි සංසන්ධනය කොට බලන්ට. කාව්‍ය ශාස්ත්‍ර විනෝදයෙන් පොතක් පත්තරයක් බැලීමෙන්, කවියක් ගීයක් රස විඳීමෙන්, යහපත් වින්දනයක් ලැබීමෙන් හා එබඳු කටයුත්තක් කිරීමෙන්, ශාස්ත්‍රීය කටයුත්තක්, රසවින්දන කටයුත්තක්, කලා කටයුත්තක්, යහපත් කටයුත්තක්, රටට දයට සමයට වැදගත් කටයුත්තක් කිරීමෙන් තමයි කාලය ගත වෙන්නේ ධීමතාම් ඥානවන්තයින්ගේ. ඒත් ඥානවන්ත නොවන ඇත්තන්ගේ, මූර්ඛානාම් මූර්ඛයින්ගේ කාලය ගත වෙන්නේ කොහොමද? ව්‍යසනේන විනාශයක් කිරීමෙන්, නිද්‍රයා නිදා ගැනීමෙන්, කලහේන කලහ කටයුතු කිරීමෙන්. කොච්චරවත් රණ්ඩු සරවල් වීමෙන්, කොච්චරවත් නිදා ගැනීමෙන්, එහෙම නැත්තම් මොකක් හරි විනාශයක් කිරීමෙන් කර ගැනීමෙන්. ඒක නිසා කාරුණික පින්වත් ඔබ තේරුම් ගත යුතුයි කෙලෙසද ඔබගේ ජීවිතය යහපත් කරගත යුත්තේ කියා. අදින් පස්සේ තමන්ගේ ජීවිතය වඩාත් අර්ථ සම්පන්නව කර ගැනීමටත්, මනවින් කාලය කළමනාකරණය කර ගැනීමටත්, එලෙසම ඊ타මත්ම හොඳින්
තමන්ගේ ජීවිතය සඳහා මේ සුකරාණි අසාධුනි. නරක වැඩ පහසුය, හොඳ වැඩ අපහසුය කියන කාරණාවත් ජීවිතයට එන්නත් කර ගනිමින් ජීවිතය සාර්ථක කරගන්නා ලෙස ධර්මාවවාදයක් හැටියට තබමින් අදට නියමිත ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. අද දවසේ දායකත්වයේ බාර අරන් කටයුතු කරන කැලණිය ගෝනවල පදිංචි චමරි පෙරේරා මහත්මිය සහ චන්ද්‍රා පෙරේරා මහත්මයා ඇතුළු දූදරු පිරිස බලාපොරොත්තු වෙන්නේ මහනුවර කටුගස්තට පදිංචිව සිටි ඇල්ෆ්‍රඩ් පෙරේරා පියතුමන්, සෝමාද සිල්වා මේනියන්, යුඑස් පෙරේරා බාප්පා ඇතුළු කොට ඇති ඇග්නස් පෙරේරා, තිස්ස පෙරේරා, සෝමදාස වඩුගේ යන පරලෝ සැපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට, ඒ පරලෝ සැපත් ඥාතීන්ට අමා මහ නිවන් සුව වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරන ගමන්ම සුජීවත්ව සිටින්නා වූ සීතා පෙරේරා මහත්මිය ඇතුළු කොට ඇති පිරිසටත් සියලු දෙනාටත් දේශකයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් ඥාතීන්ටත් නිරෝගී සැප චිරජීවනය ශාන්තිය වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සෑම දිනාටම තුනුරුවන් සරණයි. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් උතුම් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන්. net fm රේඩියෝවේ සතියේ දිනවල රාත්‍රී 9ට විකාශය වන ධර්ම දේශනාව සඳහා දැන් ඔබට දායක විය හැකියි. 077 77 25 214 077 77 25 214